समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स. කාරුණික ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි, අදත් මේ සන්ධ්‍යායාමේ අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සද්ධර්ම දේශනාවකට ඇහුම්කම් දෙන්නයි සූදානම. ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අපේ සදහවත් දායක පින්වත් පිරිසක් ආරාධනා කර සිටියා මේ උතුම් පින්කම සිත කර දෙන ලෙස. ජානකී හේවාගම මහත්මිය, ඉමාෂා නානායක්කාර එතුමියගේ දියණිය, ඒ දෙදෙනාගේ මද ජන්මදිනය. ඉතින් ඒ දෙපළම තමන්ට ආශිර්වාද ලබා ගන්නත්, විශේෂයෙන්ම මිනිබිරියෝ දෙදෙනෙක් ඉන්නවා ජානකී හේවාගම මහත්මියට, නෙයාලා අවුරුදු 3ක, නෙරායා මාස 7ක. ඒ දරුවෝ දෙන්නට ආශිර්වාද ලබා ගන්නත්, ඒ වගේම එතුමියගේ මියගිය පියාණන් සිරිල් හේවාගම, ධර්මා හේවාගම ආදරණීය අම්මා, සොහයුරිය ප්‍රදීපිකා හේවාගම, මේ අයට පින්පෙත් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම එම මහත්මාණන්ගේ ස්වාමි පුරුෂයාණන්ගේ අභාවයට පත් ආදරණීය මෞතුමිය අයිරින් එදිරිසිංහ මාතාවට සහ සුමිත් නානායක්කාර සොහයුරාට පින්පෙත් අනුමෝදන් කිරීමත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා, අපේක්ෂා කරනවා. ඉතින් ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්කම ඒ පින්වත් පිරිස දායකත්වයේ අරගෙන ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝ රත්නයට දම්පැන් සූදානම් කර ගන්නට ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කරලා අද දවසේ තමන්ගෙත් තම දියණියගෙත් ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් අපේ පින්වත් පිරිසට ප්‍රදානය කරන්නට, ධර්ම දානයක් ලබන්නට, පිළිගන්වන්නට තමයි මේ සූදානම ආරාධනාව සිද්ධ කරලා. අපි සතුටු වෙනවා මේ පින්කම සිද්ධ කරලා දෙන්නට අවස්ථාවක් අපට ලැබීම පිළිබඳව අද දවසේ. පින්වතුනි, අද මා ඔබත් එක්ක සාකච්ඡා කරනවා වටින කරුණු කිහිපයක්. හඳක් වගේ බබලෙන්න, අහසෙහි පායපු හඳක් වගේ බබලෙන්ට භාග්‍යවතුන් වහන්සේ ඔබ තුල දියුණු කරගන්නට කියලා දේශනා කරපු තාම වටින උතුම් මඟ පෙන්වීමක්. දීරංච පඤ්ඤංච බහුසුතංච දෝරයිහ සීලං වතවන්ත මාරියම් තන්තා දිසං සප්පුරිසං සුමේදං පජේත නක්කත්ත පතංච චන්දිමා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙක් ධෛර්ය සම්පන්නයෙක්, ඒ වගේම ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්, අධිගම සංඛ්‍යාත බහුශ්‍රත භාවයෙන් යුක්ත කෙනෙක්, සීලාදී ගුණවලින් යුක්ත කෙනෙක්, ඒ වගේම කෙලසුන් කෙරෙන් දුරු වූ ආර්යයන් යන සුන්දර ප්‍රඥා ඇති එබඳු සත්පුරුෂයෙක් කොයි වගේද බබලනවා කියලා කියන්නේ නිර්මල ආකාශ පතය, ඒ කියන්නේ වලාකුළු නැති අහසේ හඳක් වගේ. ඉතින් ඔබේ ජීවිතේ බබලනවට කැමති, ඔබේ ජීවිතේ ආලෝකවත් වෙනවට කැමති, ඔබේ ජීවිතේ දිහා අනිත් අය බලනවට, අනිත් අය ඔබ දිහා බලලා සතුටු වෙනවට කැමති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපිට බැබලීමක්,
ආලෝකයක් සැබෑවටම ලබා ගන්නට නම් අපි ආධ්‍යාත්මිකව පුළුවන් තරම් ප්‍රබෝධමත් වීම, පරිපූර්ණ වීම, ප්‍රබුද්ධ තත්වයට පත්වීම අනිවාර්යයෙන්ම සිද්ධ කරගත යුතු වෙනවා. බුදුහාමුදුරුවෝ මෙහි උගන්වන පළවෙනි කාරණේ තමයි අපිට හඳක් වගේ බබලෙන්න ඕන නම් ධෛර්යවත් වෙන්න ඕනේ. ධෛර්යවත් වෙන්න ඕන. වීර්යවන්ත වෙන්න ඕන කියන එක. මොකද අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව කිසිම සාර්ථකත්වයක්, කිසිම ජයග්‍රහණයක් උදා කර ගන්නට වීර්ය නැතුව පුළුවන් කමක් නැහැ. වීර්ය මූලික අංගයක් කෙනෙකුගේ සාර්ථකත්වයේ. කම්මැලි කමින්, අලස කමින්, උත්සාහවත් නැති බවින් යුක්තව කවුරු හරි කල්පනා කරොතින් තමන්ට ජීවිතේ බැබලීමක් ඕනි කියලා, ආලෝකයක් ඕනි කියලා කවදාවත් ඒ උදා කරගන්න ලැබෙන්නේ නැහැ. ඔබට බැබලීමක් ලැබෙන්නේ, ඔබට සාර්ථකත්වයක් ලැබෙන්නේ, ඔබට ආලෝකයක් ලැබෙන්නේ ඔබ කොච්චර දුරට වීර්යවන්තව ඔබේ අරමුණ කරා යනවද කියන එක මත. ඒක අත්‍යවශ්‍යයි. එහින්දා දෙවියන්ගෙන් හෝ බුදුහාමුදුරුවන්ගෙන් හෝ බෝධින් වහන්සේගෙන් හෝ ඔබට ආලෝකය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ඉන්න පුළුවන්. ඒත් අන් අයගේ ශක්තියෙන්, අන් අයගේ ආලෝකයෙන් අපි හැමදාම අපේ ජීවිත එළිය කරගන්න බලාගෙන හිටියොත් වෙන්නේ මොකක්ද? ඒ අය අපෙන් ඈත් වෙච්ච ගමන් අපි ගාව තියෙන ආලෝකයත් වේගෙන් අහිමි වෙලා යනවා. අපි අඳුර වෙන්න පටන් ගන්නවා. මොකද අනුන්ගේ ආලෝකේනුයි අපි බැබලි ඉඳලා තියෙන්නේ. ඔය සාමාන්‍ය කතාවකුත් තියෙන අනුන්ගේ පහනින් එළිය බලන්න යෑම කියලා. අනුන්ගේ ආලෝකයෙන් අපි ආලෝකවත් වෙන්න කල්පනා කරොතින් මතක තියාගන්න. අපේ ජීවිත එළිය කරගන්න අපි උත්සාහ කරොතින් කවදා හරි දවසක අපිට පසුතැවීමක් ඇතුව තමයි ඉන්න වෙන්නේ. එක එක්කෙනා මත යැපෙමින් අපේ දියුණුව, අපේ සාර්ථකත්වය හොයන්ට ගිහිල්ලා. එහින්දා ඉගෙන ගන්න දරුවන්ට මම යෝජනා කරන බුද්ධ පුතුන් ශ්‍රාවකයෙක් ලෙස ඔබ බණ අහනවා නම්, රැකරක්ෂා කරන අයට, විවාහ ජීවිත ගත කරන අයට, ඕනම වයස්තලයක ඉන්න අයට බුදුදහමට අනුව මගේ යෝජනාව තමයි ඔබට ඉන්න තැන බැබලෙන්න ඕන නම්, ඔබට ඉන්න තැන, තමන් ජීවත් වෙන තැන ආලෝකවත් වෙන්න ඕන නම්, ඔබ අනික් අය අතර ආකර්ශනීය කෙනෙක් බවට පත් වෙන්න ඕන නම් ඔබ ධෛර්යමත් විය යුතුයි. ධෛර්යමත්කම ඔබගේ ජීවිතය එළිය කරන ධර්මයක් බව, ලස්සන කරන ධර්මයක් බව හැම වෙලාවකම ඔබ විශ්වාස කරන්න ඕන. උත්සාහයෙන්ම තමයි මට නැගිටින්න පුළුවන් කියලා. ඒක අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තුම්මේහි කිච්ඡං ආතප්පා. නුඹලාට අයිති කොටස නුඹලා කරන්නම ඕන. අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ කරන්නේ මඟ පෙන්වීම පමණයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් අපට අපේ විමුක්තිය උදා කරගන්න කියලා, අපිට අපේ සාර්ථකත්වය උදා කරගන්න කියලා මඟ පෙන්වලද? ඒක අපිට කරගන්න කියන්නේ. උන්වහන්සේ සාර්ථක වෙන හැටි කියලා දෙනවා. සාර්ථක නොවන හැටි කියලා දෙනවා. කෙනෙක් අසාර්ථක වෙන්නේ කොහොමද කියලා, පිරිහෙන්නේ කොහොමද කියලා දෙනවා. දියුණු වෙන්නේ කොහොමද කියලා දෙනවා. දුකටපත් වෙන්නේ කොහොමද කියලා දෙනවා. සුවපත් වෙන්නේ කොහොමද කියලා දෙනවා.
ඒත් ඒ දෙකින් එකක්වත් උන්වහන්සේ උදා කරලා දෙන්නේ නැහැ. දුක උදා කරලා දෙන්නෙත් නැහැ. සැප උදා කරලා දෙන්නෙත් නැහැ. දෙකම තමන් මත. දෙකම තමන් මත. ඒක බුද්ධිමත්ව වටහා ගන්න. අලුත් පරම්පරාවේ දරුවන්ට මා යෝජනා කරනවා ඔබේ වීරයවන්තකම විශ්වාස කරන්න. ඔබේ සාර්ථකත්වයට ඔබේ ධෛර්යය මත තමයි ඒක ගොඩ නැගෙන්නේ කියන එක විශ්වාස කරන්න. අම්මා මතින්, තාත්තා මතින්, වෙනත් කාගේ හරි කර මතින් සාර්ථකත්වය කරහා ගමන් කරන්නට හිතුවොත් ඒගොල්ලෝ අපිට මග ඇරිච්ච දවසට අපේ ගමන සම්පූර්ණයෙන්ම ඉවරයි. සම්පූර්ණයෙන්ම ඉවරයි. අම්මා තාත්තා අපිට උදව් කරાવી. අම්මා තාත්තා වැටෙන තැන්වල අපිව නැගිටවන්න අපිට ශක්තියක් වෙයි. දායකත්වයක් දෙයි. ඒත් හැමදාම අපි ඔවුන්ට අපේ සාර්ථකත්වයේ වගකීම පැවරිය යුතු නෑ. අපිට ආලෝකය උදා කරලා දීමේ වගකීම ඔවුන්ට පැවරිය යුතු නෑ. එනිසා මා ඔබට net සිතින් යෝජනා කරනවා ඔබ මේ අවබෝධ කරගන්නට කියලා ධෛර්යයෙන්ම තමයි ඔබේ ගමන යන්න පුළුවන්. මා දෙමව්පියන්ටත් යෝජනා කරනවා ළමයින්ට හැමදේම බන්දේසියක තියලා පරිත්‍යාග කරන බවට සපත කරන්න එපා. හැමදේම ළමයින්ගේ දෝතටම ගෙනවිත් දෙන බවට ඉරහඳ වුවත් දෙපා මුල තියෙන බවට ළමයින්ට සපත කරන්න එපා. ඔබ විසින් ඕනම දෙයක් කර දෙන බවට ඔබ ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඕනම දෙයක් කරමින් පෙනී සිටිමින් ඉන්න බවට ඔවුන්ට අනවශ්‍ය විශ්වාසයක් ඇති කරවන්න එපා. ඔවුන්ට විශ්වාසය ඇති කරවන්න වීරිය ගැන. ඔවුන්ට විශ්වාසය ඇති කරවන්න තමන්ගේ තියෙන ධෛර්යවත්කම මත තමයි සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඔබට කළ හැක්කේ පොඩි උදව්වක් කියන එක හැම වෙලාවකම කියන්න. සියලු සාර්ථකත්වයේ තියෙන ඔවුන් මත කියලා කියන්න. හැම වෙලාවකම ඔබ ඉදිරිපත් වෙන්න ගත්තොත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න, ඔවුන්ට එන අභියෝග අයින් කරන්න ඔබ ඔබේ දරුවට කරන්නේ ඇත්තටම ලොකු කරදරයක්. ඔවුන්ගේ අනාගතයට ලොකු බාධාවක් ඔබ කරමින් ඉන්නවා. එක අභියෝගයකටවත් මුහුණ දෙන්නේ නැතුව ඔක්කොම ටික ඉස්සරහට ඔබ පනිමින් ඒ සියල්ල ඔබ විසඳා දෙමින් බොහොම සුව පහසුවෙන් ඉස්සරහට යන්න ළමයාට සැලැස්සුවොත් ඔබ නැති දවසකට එන ඉතාම පුංචි අභියෝගය, ඉතාම පුංචි ප්‍රශ්නය ඔවුන් ලෝකෙ ලොකුම ප්‍රශ්නය බවට කරගන්නවා, පත් කරගන්නවා නොඅනුමානයි. මොකද ඔවුන්ට හිතෙන්ට ගන්නවා මං ඉවරයි. එයයි ඔවුන්ට ජීවිතයේ එහෙම ප්‍රශ්නවලට මුහුණ දෙන්න අවස්ථාවල් ලැබිලා නැත්තම්, වීරයෙන් ඒ ප්‍රශ්න ජයගන්ට ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව දීලා නැත්තම්, එන ගැටලු වලට උත්තර හොයා ගන්න අවශ්‍ය කරන ධෛර්යය සහ මඟ පෙන්වීම ඇති කරන්නේ නැතුව ඔක්කොම කවුරු හරි ඉදිරියට පැනලා විසඳලා නම් පුරුදු, ඒ විසඳුම් ලබා දෙන ඒ දෙවියන් වගේ පෙනී හිටින අය නැති දවසට මොකද වෙන්නේ ළමයින්ට? ඒ හින්දා ස්වාධීනව, නිදහස්ව, ධෛර්යයෙන් යුක්තව තමන්ගේ අරමුණු සපුරා ගන්නට අවශ්‍ය කරන ජවය ඔබ ලබා දෙන්න. ජවය ඇති කරවන්න. ඒ සඳහා මඟ පෙන්වන්න. වැටෙන තැන්වලදී හිත ශක්තිමත් කරන්න. ආයෙත් එතෙන්ටම යවන්න. මම බලන් හිටියා පසුගිය දවසක එක පුංචි වීඩියෝවක්. වලස් අම්මා කෙනෙක් එයාගේ පැටියට
ලොකු හිම කන්දක මුදුනට යන්න පුහුණු කරනවා. අම්මා ඉස්සරහින් යනවා. ඇය විශාල උස හිම කන්දක මුදුනට ගිහිල්ලා බලන් ඉන්නවා. අර පැටියා උඩට යන්න යනවා. කාලක් යනකොට ආයෙත් මුලටම රූටාගෙන හැලෙනවා. අම්මා ඇවිල්ලා කටින් ඇදගෙන යන්නේවත් මුකුත් නැ බලන් ඉන්නවා. ඇවිල්ලා පහලට එපිල බලනවා කෝ තාම නැද්ද? ආයෙත් යනවා. මෙහෙම අවස්ථා ගණනාවක නේ දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට ඒ වලස් පැටියම හොයා ගන්නවා ඒ කන්දේ කොහොමද යන්න ඕනි කියලා. එයා යන්ට උත්සාහ කරපු පාර හැම වෙලාවකම එයාට ආපස්සට රූටා එන්න හේතු වෙන හැටි ඊළඟට එයා බලනවා අම්මා ගමන් කරපු විදිය. ඒ ගමන ගැනත් හොඳ අවධානයක් යොමු කරාට පස්සේ තමයි ඇත්තටම ඒ පුංචි වලස් පැටියා අර හිම කන්දේ උඩට නගිනවා. අම්මා බොහොම ආදරෙන් එයත් එක්ක ඒ කන්ද මුදුනෙන් ඈතට ගමන් කරනවා. එතන ලබා දෙන්නේ ධෛර්යය. එයාගේ සාර්ථකත්වය එයා ලබා ගන්න ඕනි කියන පුහුණුව වීරිය ඇති කරන්නේ. මං එක බලන් ඉඳිද්දී ඇත්තටම මං හිතුවේ වලස් පැටියට යන්න අමාරු වෙයි කියලා. ඒත් එයා යනවා. මං හිතුවේ මගක් ඇවිල්ලා අම්මා ඇදගෙන වගේ යයි කියලා උඩට. නෑ. මා යෝජනා කරන ඔබේ දරුවන්ට අවශ්‍ය කරන්නේ අන්න එවැනි මඟ පෙන්වීමක්. නැත්තං ඔවුන්ගේ පුද්ගලික ජීවිත වගේම සියලු දේවල් අම්මල විසින් තාත්තල විසින් කරලා දෙනකං වැඩිහිටියා විසින් ගුරුවරයා විසින් කරලා දෙනකං බලන් ඉන්න පුරුදු වෙච්ච සමාජයක් තමන්ගේ දේවල් තමන්ට කරගන්න වීරියක් ධෛර්යයක් නැති සමාජයක් කවදාවත් දියුණුව කරා යන්නේ නැහැ. සාර්ථකත්වය කරා යන්නේ නැහැ. බැබලෙන ජීවිතයක් උදා කරගන්නේ. බැබලෙන ජීවිතයක් කාට හරි උදා කරගන්න ඕන නම් එයාට ධෛර්යය තියෙන්න ඕන. පළවෙනිම දේ ඒක. ඒකට හොඳම ආදර්ශය අපේ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මොන තරම් ධෛර්ය සම්පන්න ජීවිතයක්ද බෝධිසත්වයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ චාරිකාව තුල අපි දකින්නේ. අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් දීපංකර පාදමූලයේ ඉඳලා එකම අරමුණක් උදෙසා දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී පුරනවා. සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී. මේ විදියට පාරමී ධර්ම 10ක් පාරමී ලෙස, උපපාරමී ලෙස, පරමත්ත පාරමී ලෙස පූර්ණේ කරමින් පාරමිතාවන් 30ක් කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් අඛණ්ඩව පුහුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස සිද්ධාර්ථ කුමාරයා ලෙස ඉපදිච්ච ඒ භවයේදී ගෞතම බුදුරජාණන් වහන්සේ බවට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. වීරයෙන් ධෛර්යයෙන් ආපු ගමනක්. මොන තරම් සසරේ දුක් විඳින්න නැද්ද? ඒ තරමුණ අතාරින්නේ නැතුව, ඉලක්කය මගහැර ගන්නේ නැතුව ඒ බෝධිසත්වයන් වහන්සේ ඒ ධෛර්යවත්ව ඒ ගමන ගියපු හින්දා තමයි මට උන්වහන්සේගේ ශ්‍රාවක පැවිද්දෙක් වෙන්න ලැබුණේ. ඔබට උන්වහන්සේගේ ශ්‍රාවක ගිහියෙක් වෙන්න ලැබුණේ. ශ්‍රාවිකාවක් වෙන්න ලැබුණේ. එනිසා
ඒ වීර්යවන්ත බුදුහාමුදුරුවන්ගේ අසිරිමත් ධෛර්යයක් තිබිච්ච බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ විදියට අපි අප තුළ ධෛර්යය ඇති කර ගන්න ඕන. අපේ ඊළඟ පරම්පරාවට අපි ඇති කළ යුත්තේ ධෛර්යයෙන් ගොඩ යන්න කියන එක. වීර්යෙන් උඩට එන්න කියන එක. කවුරුත් කාගේවත් ජීවිත 100%ක් සාර්ථකත්වය කරා ගෙනහිල්ලා දෙන්න බෑ කියන එක හැම වෙලාවකම අපි ළමයින්ට කියලා දෙන්න ඕන. තමන්ගේ ආලෝකය තමන්ගේ ගාවයි තියෙන්නේ කියන එක හැම තිස්සෙම කියලා දෙන්න ඕන. ඔබ ඔවුන්ගේ මූලික පහසුකම් සම්පාදනය කරන්නට දෙමව්පියෝ ලෙස ඒත් හැම දේම කරමින් ඔවුන්ව නිකමුන් කරන්න එපා. අත්‍යවශ්‍ය දේවල් ටික පමණමයි කරලා දෙන්න ඕන. නැත්තම් මතක තියාගන්න බොහෝ අය කරන දේවල් නිසා ළමයි අර්ධ පෞරුෂයක්වත් නැති. අර්ධ පෞරුෂයක්වත් පූර්ණ පෞරුෂයක් නෙමෙයි අර්ධ පෞරුෂයක්වත් නැති අය වලුම් බවට පත් වෙනවා. ඒක තමයි යථාර්ථය. දෙවෙනි කාරණේ බැබලෙන්ට ඕන නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවන්ත වෙන්න ඕන. ප්‍රඥාව ඒක දැනුම නෙමෙයි. ප්‍රඥාවන්ත බව කියන එක. එනම් යථාර්ථය අවබෝධ කරගත්ත හේතුඵල ධර්මයට අනුව හැම දෙයක්ම අවබෝධ කරගත්තු කෙනෙකු බවට පත්වෙන එක. සාමාන්‍ය උගතෙකුගේ ස්වභාවය නෙමෙයි මෙහි අර්ථවත් කරන්නේ. මෙහි අර්ථවත් කරන්නේ අවබෝධයට පත්තුණු කෙනෙක් වෙන එක. සරලව මොකක්ද දෙයක් ගැන දන්නවා සහ දෙයක් තේරුම් අරන් අවබෝධ කරන් ඉන්නවා කියන එකේ අර්ථය. මොකක්ද ඒ දෙක කොහොමද අපිට සරලව විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ? අපි කොච්චර හරි හොඳ සෞඛ්‍ය පුරුදු දැනගෙන තියෙනවා. ගොඩක් සෞඛ්‍ය පුරුදු අපි දන්නවා. ඒ දන්න ඒ ඉගෙනගෙන තියෙන සෞඛ්‍ය පුරුදු නැත්නම් සෞඛ්‍ය පවත්වගෙන යන්න නිරෝගීකම පවත්වගෙන යන්න අපි ඉගෙනගත්තු දේවල් කීයක් නම් අපි අවංකව ක්‍රියාවට නංවනවද? සරලව කිව්වොත් දීර්ඝ කාලයක් දත් ආරක්ෂා කරගන්න දත් මදින්න ඕනි කියලා දන්න අය ඉන්නවා. ඒත් හරියටම ඒ සඳහා වෙලාව වෙන් කරලා දත් මදින අය ඉන්නේ පොඩ්ඩයි. හරියට ඒ වෙලාව වෙන් කරලා තමන්ගේ දත් ටික ආරක්ෂා කරගන්න දත් මදින කෙනෙක් ඉන්නව නම් එයා ඒ අහපු ඉගෙනගත්තු දැනුම එයාගේ අවබෝධයට පත් කරගෙන ඒකයි එයා ඒක අඛණ්ඩව කරගෙන යන්නේ. ඒකයි එයා ඒ තුල අඛණ්ඩව නේද යෙදෙමින් ඉන්නේ, පුහුණු වෙමින් ඉන්නේ. ඒ කියන්නේ අපි දන්න දේවල් තියෙන ගොඩක් අවබෝධ කරගත්තු දේවල් විතරයි අපේ භාවිතාව බවට පත් වෙන්නේ. හොඳ දේවල් ගොඩක් දැනගත්තු පමණින් අපේ සැනසීම ලබන අය හෝ දුකින් නිදහස් වෙන අය බවට පත්වන්නේ නැහැ. මතක තියාගන්න. ඒ දන්න හොඳ දේවල්, යහපත් දේවල් තමන්ගේ අවබෝධයේ බවට, ප්‍රඥාව බවට පත් කරගන්න පුළුවන් වුණොත් එතකොටයි අපි දුකින් නිදහස් වෙන්නේ. තවත් චුට්ටක් එහාට යමු එකේ. දුකට හේතුව තෘෂ්ණාව බව දන්න අය ඉන්නවා. ඒත් කවදාවත්
ඒ දැනුම තියෙන හැම දෙනාම තෘෂ්ණාව නැති කරගන්න තමන්ගේ බැඳීම් ලිහා ගන්න තමන්ගේ තෘෂ්ණාව මුල් වෙච්ච බන්ධනයන්ගෙන් නිදහස් වෙන්න වීරිය ගන්නෙ නැහැ. තෘෂ්ණාව දුකට හේතුව බව දැනගත්ත ස්වල්ප දෙනෙක් එයින් නිදහස් වෙන්න අවශ්‍ය කරන පුහුණුවේ යෙදෙනවා. තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න. එයා අවබෝධ කරගෙන නේද? එයා අවබෝධ කරගෙන තියෙනවා දුකින් නිදහස් වෙන්න නම් මේ දුක්කට හේතුවෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒ අවබෝධ කරගත්තු අය පොඩ්ඩයි, බොහොම පොඩ්ඩයි ලෝකෙ ඉන්නේ. මා යෝජනා කරනවා ඔබත් ඔබේ දැනුම ප්‍රඥාව බවට පරිවර්තනය කරගන්න වීරිය කරන කෙනෙක් වෙන්න ඕන. ඔබට තිබෙන්නේ හුදු දැනුමක් නෙමෙයි නම් පරිපූර්ණ ප්‍රඥාවක් නම් ඔබට තියෙන්නේ. ඔබේ ජීවිතය එළිය වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒක හරියට අර කෙනෙක්ගේ මණිකක් ඔබ්බපු දෙයක් පැලඳගෙන ඉන්නකොට කරේ හරි කනේ හරි ඇඟිල්ලක හරි අතක කොහේ හරි නේද? ඒ පැලඳගෙන ඉන්නකොට ඒ මණිකෙන් දීප්තියක් ලැබෙනවා. එළියක් වැටෙනවා. එතකොට ප්‍රඥාව තමයි ලෝකේ වටිනම මණික. පඤ්ඤා නරාණං රතනං. ප්‍රඥාව තමයි ලෝකේ වටිනම මණික මිනිස්සෙකුට. එතකොට ප්‍රඥාව කියන මණික තමන් ගාව තියෙනවා නම් ඒකෙන් වැටෙන එළිය, ඒකෙන් ලැබෙන එළිය එක සුළු එළියක් නෙමෙයි, සුළු ආලෝකයක් නෙමෙයි. ඒකයි ඔබගේ අවබෝධය, ප්‍රඥාව, කියන්නේ දැනුම ඉක්මවා ගියපෝ ඒ ප්‍රඥාව ඔබ තුල දල්වා ගන්නට ඔබ වීරිය කළ යුත්තේ. ඉතින් ප්‍රඥාවේ පරමාර්ථමය වශයෙන් ගැඹුරු අර්ථ කොටාක් තියෙනවා. මම ඔබට මේ තාම සරල තැනකින් තමයි කියලා දෙන්නේ. තාම සරල තැනකින්. මොකද ප්‍රායෝගික ජීවිතයටත් මෙය අදාළ කරගන්න. මේ ගාථාව සම්පූර්ණයෙන්ම නිවන් මගම විග්‍රහ කරන ගාථා ධර්මයක්. හැබැයි මම ඒ උතුම් නිර්වාණගාමී මාර්ගය පැත්තත් කියලා දෙන ගමන්ම මා ඔබට මෙහි අවධාරණය කරන ඔබේ සාමාන්‍ය ජීවිතෙත්, එදිනෙදා ජීවිතෙත් මේ ගෙවමින් ඉන්න මේ භවය තුලදී ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරාම ඔබට ලබාගත හැකි ආලෝකය ගැන, සාර්ථකත්වය ගැන මේ ධර්ම කරුණු තුලින් කියලා දෙන්නටත් මේ වෙලාවෙම උත්සාහ කරනවා. ඒක අපේ දරුවන්ට, තරුණ පිරිසට, වැඩිහිටියන්ට කාටත් ප්‍රයෝජනවත් වෙන හින්දා හැමෝටම ප්‍රඥාවන්ත වෙන්න, අවබෝධයෙන් යුක්ත කෙනෙක් වෙන්න, දන්න දේවල් තේරුම් ගත්තු කෙනෙක් වෙන්න. දන්න දේවල් ගොඩක් තියෙන එකත් වටිනවා. ඒත් දන්න දේවල් වලින් ගොඩක් තේරුම් අරගෙන නම් ඉන්නේ, අවබෝධ කරගෙන නම් ඉන්නේ. ඒක විශිෂ්ට තත්වයක් ඔබේ ජීවිතයට උදා කරනවා. අපේ දැනුම විදියට තියෙන දේවල් අමතක වෙලා යනවා. ඒත් අපේ අවබෝධය, ඒක අමතක වෙන්න දෙයක් නැහැ. ඒ අවබෝධ කරගත්තු දේ. අවබෝධ කරගත්තු දේවල් වල කොහොමද අමතක වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. දැනුම විදියට ලබාගත්තු දේවල් මතකයෙන් ගිලිහිලා යන්න පුළුවන්. නැවත නැවත බැලුව නැතොත් අමතක වෙලා යන්න පුළුවන්. ඒ අවබෝධ කරගත්තු දේ, ඒ වචන, ඒ කියන්නේ ඒක අහපු වචන වලින්ම කියන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අවබෝධ කරගත්තු දෙය ඔබට අවශ්‍ය ඕනම වෙලාවක ඔබෙන් ප්‍රකට වෙනවා. එහින්ද ඔබේ අවබෝධය, ඔබගේ ප්‍රඥාව ඔබ දීප්තිමත් මනසෙක් බවට පත් කරනවා.
ප්‍රඥාව උදා කර ගන්න, ප්‍රඥාව උපදවා ගන්න ඔබ වීරය කළ යුතු අන්නේ නිසා. ප්‍රඥාව ඔබ තුළ ගොඩ නැගෙන ආකාරයට ඔබ කටයුතු කළ යුතු වන්නේ නිසා. ප්‍රඥාව දියුණු කරගන්න. ඒකට සුතමය, අහුම්කම් දෙන්න ඕන. ඊළඟට චින්තාමය, හිතන්ට ඕන, මෙනෙහි කරන්න ඕන, භාවනාමය, වඩන්ට පුහුණු කරන්න ඕන. හොඳට අහන්න ඕන. ප්‍රඥාව දියුණු වෙනවා අහනකොට. අහුම්කම් දෙනකොට ප්‍රඥාව දියුණු වෙනවා. සුතමය පඤ්ඤා කිව්වේ ඒකයි. හොඳට අහුම්කම් දෙන්න. අහුම්කම් දෙන වෙලාවට මා යෝජනා කරන වෙන දේවල් කරන්න නැතුව අහන් ඉන්න කියලා. ගැඹුරු සත්‍යමත් බවකින් සිත කරන අහුම්කම් දීම විනාඩි කිහිපයක් වුණත් කමක් නැහැ. විනාඩි 10ක් 15ක්. එතකොට ඒ ගැඹුරින් සිද්ධ කරන අහුම්කම් දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට අහුම්කම් දීපු දෙය අවබෝධ වෙනවා. ඊට පස්සේ ඔබගේ හැසිරීම් වලදී ඒ අවබෝධය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හරියට අහුම්කම් දුන්නා. ඊළඟට දෙවෙනි කාරණේ චින්තාමය. අපි අහන දේවල් පසුව සිහිනුවණින් කල්පනා කරන්න ඕන. අපි අහනවා මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ නේද? භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ලෝකේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් පවතිනවා කියලා. පටිච්ච සමුප්පන්නයි කියලා. මොකක්ද ඒ දේශනා කළේ? කොහොමද එහෙම වෙන්නේ? මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදියට හේතු පෙන්වනවා. ප්‍රත්‍ය පෙන්වනවා. මෙනෙහි කිරීම. මෙනෙහි කරන්න අවබෝධ වෙනවා. හොඳින් ඇහිමත් අහන දේ යෝනිසෝ මනසිකාරයෙන් මුල ඉඳලම උප්පත්ති ස්ථාන ඉඳලම ආරම්භක අවස්ථාව ඉඳලම සිහිනුවණින් මෙනෙහි කිරීම. සිහිනුවණින් මෙනෙහි කිරීම. මතක් කරන එක. හොඳට කල්පනා කරන එක. චින්තාමය ප්‍රඥාවනේ. චින්තාමය. දුක සිඳ බිඳ දාන්න පුළුවන්. දුක සිඳ බිඳ දාන්න පුළුවන්. සසර බැමි කඩා ඉහිරුවා දාන්න පුළුවන්. ඒ උතුම් ප්‍රඥාව ඔබ දියුණු කරන්නට යථාර්ථය දකින්ට ඇත්ත ඇති සැටියෙන්ම දකින්ට හැම දෙයක්ම ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි නුවණින් දකින්ට ඔබ ආලෝකය කරා යන්න පටන් ගන්නවා. ඒකයි ධම්සක් පැවතුම් සූත්‍රයේ අවසානයේ මේ ආලෝකය කොණ්ඩඤ්ඤ භික්ෂූන් වහන්සේ ගාව ඇති වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. උන්වහන්සේගේ පළමු දේශනාව අහලා මේ හමුදුරුවන්ගේ හිතේ ආලෝකය ඇති වුණා, ප්‍රඥාව ඇති වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් යනවා. පඤ්ඤා උදපාති, විචා උදපාති, ආලෝක උදපාති. ප්‍රඥාව පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. උන්වහන්සේ දැක්කා ඒ ආලෝකය, ඒ ප්‍රඥාව මේ දේශනා කරපු දෙය කොණ්ඩඤ්ඤ භික්ෂුවට අවබෝධ වුණා කියලා. එහින්ද ඔබට අවස්ථාව තියෙනවා. ඔබේ ජීවිතයේ ප්‍රඥාව කරා ගෙනියන්න. මනුෂ්‍ය භවයක් ලැබපු අපිට තමයි ඒ අවස්ථාව වැඩිපුරම තියෙන්නේ. වැඩිපුරම දෙවියන්ටත් පුළුවන් ප්‍රඥාව කරා යන්න. බ්‍රහ්මයින්ටත් පුළුවන්. ඒත් අසංඤී තලවල ඉන්න බ්‍රහ්මයින්ට නෙමෙයි. තිරිසං අපායික සත්වයින්ට ප්‍රඥාව ඇති කිරීම එක අමාරු දෙයක්. ශබ්දයට අහුම්කම් දීලා යම් යම් තැන්වල ඉපදිච්ච අය ඉන්නවා ශ්‍රද්ධාවෙන්.
පැහැදීමෙන්නේ හිත එකඟ කරගෙන. එහෙම ප්‍රඥාවෙන් නෙමෙයි. ප්‍රඥාව තුලින් නොලබපු දෙයක් නම් දුකකින්ම කෙලවර වෙන දෙයක්. ප්‍රඥාවෙන් ඇති වුණු දෙයක් නම් ඒක දුකෙන් කෙලවර වෙන්නේ නැහැ. එයින්දා ඔබට දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඔබ උපදවා ගත යුත්තේ ඇති කර ගත යුත්තේ උතුම් ගාම්භීර ප්‍රඥාවමයි. ඒ සඳහා වීරය කරන ගමන්ම ඔබේ සාමාන්‍ය ජීවිතයේදී දැනුමට වඩා වැඩි යමක් තියෙන මිනිස්සෙක් බවට පත් වෙන්න. පොතේ තියෙන ටික කටපාඩම් කරලා කියන ටික විතරක් කරන්න දන්න මිනිස්සෙක් නෙමෙයි. අඩුම ස්ථානෝචිත ප්‍රඥාවවත් නේද? අපි කියන්නේ තැනට සුදුසු නුවණවත් තියෙන මිනිස්සෙක් බවට පත් වෙන්න. නැත්තම් අපේ රොබෝවරු වගේ. එහෙම අයගෙන් මේ ලෝකෙට ලොකු ඵලදායීතාවයක් නැහැ. මොකද එයාට පුරුදු කරපු ටික එයා ඔහෙ කරනවා. එතනින් එහාටනේ. එතනින් එහාට යමක් ගන්න නම් එයාගේ ජීවිතේ එයා ප්‍රඥාව තැනට සුදුසු නුවණවත් නිපක කියලා කිව්වේ ඒක කරණීයමෙත් සූත්‍රයේ. නිපක ගුණයවත් තමන් තුළ ඇති කර ගන්න ඕන. ඒක අපේ දරුවන්ට, වැඩිහිටියන්ට අත්‍යවශ්‍යයි. කාටත්, හාමුදුරුවන්ට, ගිහියන්ට හැමෝටමනේ. හැමෝටම අවශ්‍යයි. ප්‍රඥාවන්තකම කියන එක. ප්‍රඥාව මහ රැකවරණයක්. ප්‍රඥාව මහ එලියක්. ප්‍රඥාව මහා සම්පතක් අපේ හැම දෙනාටම. ලබා ගන්නව නම් දියමන්තයක්. වටිනම දෙයක් ප්‍රඥාව. ප්‍රඥාවන්ත කෙනා තථාගතයන් වහන්සේ දේශනා කළා බබලෙනවා. හඳක් වගේ බබලෙනවා. ඒ නවත්තන්ට කාටවත් බෑ. ප්‍රඥාවන්තයා හැම තැනකදීම ගෞරවයට ලක් වෙනවා. ප්‍රඥාවන්තයෝ අතර, බුද්ධිමතුන් අතර, අඥානයෝ අතර නෙමෙයි. අඥානයෝ කැමති තවත් ඒ වගේම මුග්ධ ස්වභාවයන් තියන අයට. හැබැයි ප්‍රඥාවන්ත යා දැක්ක ගමන් නුවණැත්තෝ ප්‍රඥාවන්තයෝ දන්නවා මෙයා වටින කෙනෙක්. මෙයා වටින කෙනෙක්. හැම මිනිස්සයම හැම දෙයකම වටිනකම දන්නේ නැහැනේ. හැම දෙයකම වටිනකම දන්නේ නැහැ. ළමයෙකුට, චූටි ළමයෙකුට මැණික් ගලකයි වීදුරු බෝලයකයි තියෙන වෙනස්කම් අඳුන ගන්න පුළුවන්ද? ඒක වෙනස්. ඒක එක්කෙනාගේ ශක්තිය අනුව තමයි. එහෙනම් ඔබ අවබෝධ කරගන්න වැදගත් ඔබ තුල ආලෝකයේ තියෙන එක. අනිත් අය ඒක දැනගන්න එකත් නෙමෙයි ඇත්තටම කිව්වොත්. ඊළඟ කාරණේ බහුශ්‍රතය. බහුශ්‍රත භාවයනේ. ඒක අතිශයින් වැදගත්. ඒක බොහෝ ඇසූ පිරුතෙන් ඇති කෙනෙක් වෙන එක. දැන් ප්‍රඥාව කියන එක Tamanට දුකින් නිදහස් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි බොහෝ ඇසූ පිරුතෙන් ඇති බව ඒක තමන්ගේ ප්‍රඥාව තව තවත් දියුණු වෙන්න වගේම ලෝකයාටත් සමාජයටත් යමක් ප්‍රදානය කරන්නට ඔබට ගොඩාක් වටිනවා. ඔබ බහුශ්‍රත නම්, බොහෝ ඇසූ පිරුතෙන් ඇති කෙනෙක් නම්. දැන් සද්ධර්මයෙහි බොහෝ ඇසූ පිරුතෙන් ඇති ස්වාමීන් වහන්සේලා, පරණි සායනහන්සේලා, රේරුකාණේ හාමුදුරුවෝ, ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ, සෝම සායනහන්සේ, මඩේ පඤ්ඤාසී මහානායක හාමුදුරුවෝ, නාරද ස්වාමීන් වහන්සේ, වජිරඥාන සායනහන්සේනේ. වර්තමානයේත් බොහෝම සායනහන්සේලා වැඩ ඉන්නවා. ධර්මයේ බොහෝ ඇසූ පිරුතෙන් ඇති අය. විශාල වපසරියක ධර්මයේ පිළිබඳව සූත්‍ර පිටකයේ පිළිබඳව විතරක් නෙමෙයි, විනය පිටකයේ පිළිබඳව, අභිධර්ම පිටකයේ පිළිබඳව, ඊට අමතරව ඒවට ලියවුණු අටුවා පිළිබඳව, ඊට පසුව ලියවිච්ච ටීකා පිළිබඳව, ටිප්පණි පිළිබඳව
අසල දැනුමක් තියෙන උත්තමයෝ වැඩ හිටියා වැඩ ඉන්නා. ඒ උත්තමයින්ගෙන් රටට ලෝකෙට විශාල සේවයක් වෙනවා. සේවයක් වෙලා තියෙනවා. සාමාන්‍ය දැනුමක් තියෙන අයට එවැනි බහුශ්‍රෘතය නිසා ඒ දැනුම අවබෝධය වර්ධනය කර ගන්නට නොඇසූ දේ අසන්ට ලැබෙනවානේ. නොඇසූ දේ අසන්ට ලැබෙනවා. අහපු දේවල් තවත් හොඳට පැහැදිලි කර ගන්නට ලැබෙනවා. බහුශ්‍රෘතයින් ඇසුරු කිරීමෙන් ලැබෙන මහා ප්‍රයෝජන නොඇසූ දේ අහන්නට ලැබෙනවා. අහලා තියෙන දේවල් තව තවත් වැඩි දියුණු කර ගන්නට ලැබෙනවා. තවත් හොඳට ඒවා පැහැදිලි කර ගන්නට ලැබෙනවා. මම ඔබට යෝජනා කරනවා ඔබටත් ඒ බහුශ්‍රෘතකම දියුණු කරගත්තොත් බොහෝ ඇසූපිරු තැන් ඇති බව ඔබ තුලත් දියුණු කරගත්තොත් ඇත්තටම ඔබ රවට්ටන්න බැරි වේ කාටවත්. දැනුවත්කම නැති සමාජයක් රවට්ටන එක හරි ලේසිනේ. හරි ලේසි. දැන් මේ වගේ රටවල් වල මිනිස්සු දැනුම සොයා යනවා. දැනුම සොයා යනවා. දැනුවත් මිනිස්සු ඉන්නකොට ඒ දැනුවත් මිනිස්සුන්ව රවට්ටන්න කාටවත් බෑ. ලේසි නෑ. එහෙමත් රවට්ටන්න නම් එහෙම දැනුවත් මිනිස්සුත් රවට්ටන්න නම් ඊට වඩා ලොකු කෛරාටිකකමක් ජීවිතේ තියෙන කෙනෙක් වෙන්නම ඕන. අත ලේසි නෑ. දැනුවත් මිනිස්සු රැවටෙන්නේ අඩුවෙන්. නොදැනුවත්කම අල්පශ්‍රුතකම තියෙනකොට මිනිස්සුන්ව රවට්ටන එක හරි ලේසි. මිනිස්සුන්ව මුලා කරන එක හරි ලේසි. එහින්දා මා ඔබට යෝජනා කරනවා දැනුම දියුණු කරගන්න. දැනුම දියුණු කරගන්න. පොතපත කියවන්න. දහම් පොතපත විතරක් නෙමෙයි ලෞකික ජීවිත ගෙවන අයට මා යෝජනා කරනවා තමන්ගේ ලෞකික ජීවිතයේ විවිධ විෂයන් පිළිබඳව දැනුම තියෙන්න ඕන. ඒ දැනුම දියුණු වෙන පොතපත කියවන්න. දැනුම දියුණු කරගන්නට උපකාරවත් වෙන දේවල් හොඳට අහන් ඉන්න පටන් ගන්න. අහන් ඉන්න පටන් ගන්න. සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. දැනුම දියුණු කරගන්න. මොකද දැනුම නැති හැම තැනම අනතුරක්. දැනුම නැති හැම තැනම අනතුරක් තියෙනවා. නොදැනුවත් සමාජය අනතුරට පත්වෙන එක වළක්වන්න බෑ. තමනුත් අනතුරට වැටිලා අනිත් අයත් අනතුරට පත් කරනවා. ඒකනේ විවාහ වෙන්න හරි අවුරුදු 20ක්වත් පහු වෙනකන් ඉන්න ඉවසන්ඩ කියලා කියන්නේ ඇයි? දශක දෙකක්වත් මේ ජීවිතේ ජීවත් වෙලා යම් කිසි ආකාරයකට පරිණත බවක් ඇති වෙන්න එපා. මේ ලෝකෙ ගැන දැනගන්න ඕනේ, මිනිස්සු ගැන දැනගන්න ඕනේ. නැත්තම් මේ දෙමව්පියන්ගෙන් යැපි යැපි ඉඳලා අවුරුදු 16 17 වෙනකොට කිසිම ජීවිත අත්දැකීමක්වත් නැතුව පුළුල් දැනුමක් ඥානයක් නැතුව ආවාහ විවාහ ජීවිතයට පත් වෙන මිනිස්සු ඉන්නවා. විවාහ වුණාට වඩා වේගෙන් දික්කසාද වෙනවා. එයයි ඉන්න බෑ. ඉන්න දන්නේ. ඉවස ගන්න බෑ. දරා ගන්න බෑ. දැනුම නැති හින්දා. දන්නේ නැති දෙයකට අත ගන්නවා. එහෙනම් දැනුම දියුණු කරගන්න. දැනුම දියුණු කරගන්නේ නැතුව ලෞකික ජීවිතේ නම් කිසිම සාර්ථකත්වයක් ලබන්න බෑ. පැවිද්දෙක් විදියට උනා ධර්මඥානය නැත්තම් අද නම් ධර්ම sannivedanaya වගේ කටයුතු වලට භාෂා ඥානය දන්නේ නැත්තම් ඇත්තටම ස්වාමීන් වහන්සේ කෙනෙකුට උනත් මිනිස්සෙයින්ට මෙහෙවරක් කරන්නවත් තමන්ට යහපතක් කරගන්නවත් හරි දුෂ්කරයි. දැනුම නැති හාමුදුරු කෙනෙක් නා.
ඒකනේ අපේ පැරණි හාමුදුරුවෝ ත්‍රිපිටකය පිළිබඳව දැනුම බහුශ්‍රృතභාවය ඇති කරවන එක දැඩි ආයාසයකින් තමන්ගේ ශිෂ්‍යයින්ට සිද්ධ කළේ. ධර්මය දන්නේ නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. විනය අභිධර්මය දන්නේ නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක් ශාසනයේ. අද ඔය ඔබ අප දකින ගොඩාක් ප්‍රශ්නවලට හේතුව ඇත්තටම අල්පශ්‍රුතකම. බහුශ්‍රృతකම දියුණු වුණා නම් ශාසනයේ බොහෝ දෙනෙකුගේ ඔය අයහපත් හැසිරීම් ඔහොම එන්න විදියක් නැහැ. ලැජ්ජ බය ඇති වෙනවා. ලැජ්ජ බය නැති ගොඩක් දේවල් අපිට පේනවනේ. තමන්ට නොගැලපෙන දේවල් කරනවා, නොගැලපෙන දේවල් කියනවා, නොගැලපෙන විදියට ඇසිරෙනවා, නොගැලපෙන දේවල් වලට මැදිහත් වෙනවා. ඔබ දකින්නවනේ අල්පශ්‍රුතකමේ ප්‍රතිඵල. එනිසායි මා ඔබට මෙත් සිතින් යෝජනා කරන්නේ ඔබ ඔබේ බහුශ්‍රృతභාවය දියුණු කරගන්න, අහුම්කම් දෙන්න, කියවන්න. ටෙලිෆෝන් වල ෆේස්බුක් එකෙත් හොඳ දේවල් කියවලා ඉගෙන ගන්න නෑ කියලා මම කියන්නේ. ඒත් ඒවටම ඇඩික්ට් වෙලා හිටියොත් අවශ්‍ය යනව දන්නේ නෑ. දැන් මිනිස්සු පොත්පත් කියවන එක නවත්තලා වටින ලියවිල්ලක් කියවන එක නවත්තලා මම කියන්නේ අන්තර්ජාලය හරි පාවිච්චි කළා හරි ගුණාත්මක දෙයක් කියවන්න. දැනුමක් වැඩි දියුණු වෙන දෙයක් කියවන්න. ගොසිප් කියව ඒවට කමෙන්ට් කර අඬු කර අපි කොහෙද යන්නේ? අපි මොන જાතිය මිනිස්සු වෙයිද? අපි මොන જાතිය මිනිස්සු වෙයිද? වටින දෙයක් කවුරු හරි කෙනෙක් අන්තර්ජාලයට මුදා හැරියොත් කවුද ෂෙයා කරන්නේ කියන්නේ? කී දෙනාද ෂෙයා කරන්නේ? තව කෙනෙකුට බලන්න නෑ. ගොසිප් එකක් දාන්නකො. හොරෙන් ෂෙයා කරනවා, WhatsApp එකෙන් යවනවා. තමන්ගේ account එකෙන් ෂෙයා කරොත් අවුලක් වෙයි කියලා WhatsApp එකෙන් යවනවා. Viber එකෙන් යවනවා. තව තියෙන මොකක් හරි එකක් පාවිච්චි කරන link එක යවනවා. ඕම් බලන්න කියලා. පුදුම ආසයි. ඒවට කමෙන්ට් කර ඉන්න ආසයි. දවස ගෙවනවා මිනිස්සු ඒවයි. හිස් වෙලා. කුණු ගොඩක් නම් අනුන් එක්ක හොඳට හුවමාරු කරගන්නවා. හොඳ දේ තමන් බලන්නෙත් නැහැ. අනිත් අයට හුවමාරු කරන්නෙත් නැහැ. ඒක තමයි මේ ලෝකේ හැටි. ඒකයි මේ ලෝකෙ මෙච්චර හිස් තැනක් වෙලා තියෙන්නේ. මේ ලෝකේ මෙච්චරටම හිස් බවකින් අපරිණත බවකින් යුක්තව තියෙනවා පේනව නේද? මහා මූසලකමක් මේ ලෝකේ පේනව නේද? අපේ සමාජය ඉවරයි කියලා අපිට හැඟීමක් එනව නේද? ඒ නොදැනුවත්කම මිනිස් ජීවිත වසා ගනිමින් තියෙනවා. කියවන්නේ, සාකච්ඡා කරන්නේ, දැනුම දියුණු කරගන්නේ මිනිස්සු. හරියට අහන් ඉන්නේ. අහන් ඉන්නේ කෑලි අහන් ඉන්නේ. සමස්ත කරුණ අහන් ඉන්නේ. ඒ හින්දා බොල් සමාජයක් හැදෙමින් තියෙනවා. බොල් සමාජයක්. අරටුවක් නැති සමාජයක් හැදෙමින් තියෙනවා. මුළු ලෝකෙම මේක තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මුළු ලෝකෙම එහෙමයි. ලංකාවේ අපි විතරක් නෙමෙයි. ලෝකෙම ඒ ප්‍රවණතාවය තමයි යන්නේ. ශාසනයටත් ඒක තමයි අත් වෙලා තියෙන්නේ. පොඩි නමලට ධර්ම කරුණක් කියවන්න, පෙළ පොතක් කියවන්න කොච්චර අපි වීර්ය ගන්නවා. මේක කියවන්න කී සැරයක් අහන්න ඕන ධර්ම පොත කියවලා ඉවරද කියලා. අපේ තරුණ අවධියේදී ඇත්තටම සතියට පොත් දෙකක් විතර කියවලා ඉවර කරානේ. අලුත් දැනුම දර්ශනය පිළිබඳව, දේශපාලනය පිළිබඳව, ඉතිහාසය පිළිබඳව, කලාව පිළිබඳව, ක්‍රීඩා මම හැම විෂයක් ගැනම කියවලා තියෙනවා. කියවන එක පොතක් කියවලා ඉවර වෙනකොට හිතට දැනෙන සුවය අපේ ලෝකේ වෙනස් වෙන විදිය කොච්චර වටිනවද කියවීම. මේ කාලේ ඇත්තටම මම ටිකක් කලකිරීමෙන් ඉන්නවා. මොකද හේතුව මම මේ ජපන් භාෂාව ඉගෙන ගන්න විශාල පරිශ්‍රමයක් දරමින් ඉන්න නිසා මේක අමාරු භාෂාවක් ලෝකේ. අමාරු භාෂාවක්. හරි දුෂ්කරයි. ඒ හින්දා මගේ අලුත්ින් කියවීම
අලුත් දේවල් කියවන්න තියෙන අවස්ථාව අහිමි වෙලා තියෙන දැන් අවුරුද්දක් විතර තිස්සේ. ඒත් මම හිතනවා මේ කාලේ මෙහෙම මම ජපන් භාෂාව තව හරියටම අවුරුදු එකමාරක් දෙකක් යනකොට හරියට කියවන්න ලියන්න පුළුවන් මට්ටමට ආපු ගමන් මට මේ ජපන් බසින් ලියවිච්ච සාහිත්‍ය දර්ශනය ආගම් ධර්ම මේ ඔක්කොම කියවන්න පුළුවන්. ඒ හින්දා මං හිතන්නේ මේ කාලේ මම ආයෝජනයක් කරනවා කියලා. අලුත් දෙයක් කියවන්න අලුත් පොතක් වෙලාව නැති වුණාට මං අලුත් භාෂාවක් ඉගෙන ගනිමින් ඉන්න හින්දා මං විශ්වාස කරනවා මට අලුත් ඥානය ලබා ගන්නට මගේ ජීවිතයේ සන්ධ්‍යා යාමේ තව බොහෝ දේවල් එකට එකතු කරගන්න මගේ ඥානයට අවස්ථාව හම්බෙනවා කියලා. මේ භාෂාවෙන් හින්දා මං අපේ දරුවන්ට යෝජනා කරන ඉංග්‍රීසි ඉගෙන ගන්න. තවත් සිංහල මව් භාෂාවට අමතරව දෙමළ භාෂා වෙනත් ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ඔබේ බහුශ්‍රృతකම තව දියුණු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන කෙනෙක් විදියට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන අපේ දරුවෝ ඒ භාෂාව තුළ කියවන්න පටන් ගන්න. පොතපත කියවන්න. ඒ වයින් ඔබ රවට්ටන්න බැරි වෙන එතකොට කාටවත්. ඔබේ ඥානය පුළුල් වෙලා ඔබට දේවල් හොඳට පේන්න පටන් ගන්නවා. ඒකයි අපිට ඕනේ. ඒකයි අපිට ඕනේ. අඩුම අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. අපි රැවටෙන්නේ නැතුව ජීවත් වුණා මේ ජීවත් වෙන කාලේ කියලානේ. අපේව කාටවත් දිගටම රවට්ටන්න බැරි වුණා කියන සැනසෙල්ලවක් තියෙනවා. මොකද කියාගෙන එනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා දේවල්. බහුශ්‍රృతකම තියෙනකොට. දිනු කරගන්න. ඒ හඳක් වගේ ඔබ බැබලෙන්න හේතුවක් වෙනවා ස්ථිර වශයෙන්ම. අන්තිම කාරණය තථාගතයන් වහන්සේ දේශනා කරනවා සීලය. තමන්ගේ අරමුණට අදාළව තමන්ගේ නිවන් දකින්න එක නම් අරමුණ. ඒ අරමුණට අදාළව නොකළ යුතු දේවල් නොකර ඉන්න කෙනෙක් වීම. කළ යුතු දේවල් කරන කෙනෙක් වීම. යම් කිසි කෙනෙක් තමන්ගේ අරමුණට අදාළව වැළකිය යුතු දෙයින් වළකිනවා නම් සමාදන් විය යුතු දේ පිළිපැදිය යුතු දේ පිළිපදිනවා නම් එවැනි කෙනෙක් හඳක් වගේ බැබලෙන එක නවත්තන්න බෑ. මොකද එයා වළකින්න ඕනේ, අයින් වෙන්න ඕන, දේවල් වලින් අයින් වෙලා වැළකිලා තමන්ගේ හිතගත පරිස්සම් කරගෙන ඉන්නවා තමන්ගේ අරමුණ කරා යන්න. වචනේ පරිස්සම් කරනවා, ශරීරේ පරිස්සම් කරනවා, හිත පරිස්සම් කරගන්නවා. මොකද තමන්ට ගෝල් එකක් තියෙනවා. තමන්ට ඉලක්කයක් තියෙනවා. සීලය ඔබ ආලෝකය කරාගෙන යනවා. ඔබ ආලෝකය කරාගෙන යනවා. ඔබ බබ්බලවන තත්ත්වයට සීලය ඔබව දීප්තිමත් කරනවා. එඳ සීලවන්තකම ඔබ තුළ දියුණු කරගන්න. සීලවන්තකම. ඔබ මොන හේතුවක් නිසාවත් නොකර ඉන්න දේවල් ඔබේ ජීවිතේ තියෙන්න ඕන. මොන හේතුවක් නිසාවත් කවුරු කිව්වත් නොකරන ඒවා තියෙන්න ඕන. කවුරු කරේ නැතත් ඔබ කරන යහපත් දේවල් ටිකක් තියෙන්න ඕන. කවුරු කරේ නැතත් ලෝකෙම නොකර ඉඳිති ඔබ කරගෙන යන යහපත් දේවල් තියෙන්න ඕන. සීලයක තියෙනවා. ඒකේ ඔබ අඛණ්ඩව ඉන්නකොට දවසක ඔබ බැබලෙනවා. අඛණ්ඩව ඉන්නකොට. ඒ නිසා අපේ සදහවත් පිරිස අද හඳක් වගේ බැබලෙන්න උපකාරවත් වෙන කරුණු රාශියක් ඉගෙන ගත්තා. වටින කරුණු තථාගතයන් වහන්සේ වදාළ. තථාගත දේශනාවේ උගන්වපු තාම උතුම් කරුණු අහසේ පායපු හඳක් වගේ බැබලෙන්න. හෙට හඳනේ නේද? හෙට ලංකාවේ පොය. ඉතින් හෙට හඳ දිහා බලන්න. වැස්ස තිබුණ නැතොත්, වැහි වලාකුළු නැති වුණොත් වට්ටියක් වගේ නේ. පිරුණු හඳක් පෙනේ. පුරපසළොස්වක හින්දා. ඒ හඳ දකිනකොට ඔබට ඔබේ ජීවිතේ දිහා බලන්න පුළුවන් වෙන්න ඕන. ඔබට ඔබේ ජීවිතේ දකින්න පුළුවන් වෙන්න ඕන. මේ වලාකුළු නැති අහසේ මේ හඳ කොච්චර බැබලෙනවද? වීරයවන්ත වුණොත් මටත් බැබලෙන්න පුළුවන්. හඳක් වගේ. ප්‍රඥාවන්ත වුණොත් මටත් බැබලෙන්න පුළුවන් හඳක් වගේ. බහුශ්‍රృత වුණොත් මටත් බැබලෙන්න පුළුවන් හඳක් වගේ. සීලවන්ත වුණොත්
මටත් බැබලෙන්න පුළුවන් හඳක් වගේ කියලා හෙට ලංකාවේ අහසට ඉහළින් ඒ ආකාශයේ පේන හඳ දිහා බලාගෙන ජීවිතය ගැන හිතන්න ඕනේ. ලෝකෙ කොහේ හිටියත් අපිට හඳ පේනවා. වලාකුළු නැත්තම් හඳ පේනවා. ඒ හඳ දිහා බලාගෙන ජීවිතයත් ඒ වගේ කරගන්නට වීරය කරන්නට කියන එක තමයි අද දේශනාවේ මූලිකම හරය වන්නේ. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිපදාවන් කිහිපයක් අපි සාකච්ඡා කළා. රැස් කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම අද දවසේ ජන්මදින සමරන ජානකී හේවාගම මහත්මියට ඉමාෂා නානායක්කාර එතුමියගේ දියණිය එම මහත්මියට ලැබේවා. ඒ දෙපළට නිදුක් බව නිරෝගී බව සුවපත් බව දීර්ඝායුෂ චිරජීවනය සියලුම පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. මිනිබිරියන් දෙදෙනෙක් දුවල දෙදෙනෙක් ඉන්නවා. නයාලා නේරායා අවුරුදු 3කුයි මාස 7කුයි ඒ දරුවෝ දෙන්නට වයස් 2. ඒ දරුවෝ දෙන්නට ඒ වගේම සුජීවත්ව සිටින ඒ පවුල්වල සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. බණහපු ඔබටත් බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් ලංකාවාසීන්ට ලෝකවාසීන්ට වගේම පුජි සුගත සේනාසනය කනගවා භාවනා මධ්‍යස්ථානය ඒ වගේම කන්සයි භාවනා මධ්‍යස්ථානය ඒ සේනාසනයන් ආධිපත්‍ය ඔබ වන අපේ සහෝදර සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයටත් බණහපු ඔබටත් ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතම වේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වේ උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පින්වත් පිරිස නමින් මියගිය ආදරණීය මව්දෙමව්පියන් සිරිල් හේවාගම පියාණන්, ධර්මා හේවාගම මාතාව, අම්මා ප්‍රදීපිකා හේවාගම සොහොයුරිය, අයිරින් එදිරිසිංහ මාතාව, සුමිත් නානායක්කාර සොහොයුරා ඇතුළු ඒ පවුල්වල මියගිය සියලු දෙනාට මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ නමින් මියගිය ඥාතීනුත් බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මියගිය ඥාතීනුත් මේ පින් අනුමෝදන් වේ. මේ ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මේ භවයේ පුරාමත් සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂයෝ ඇසුරට ලැබේවා. කල්යාණ මිත්‍රයෝ ඇසුරට ලැබේවා. සද්ධර්මයේම ඇසේවා. ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.